බුද්ධාභිවන්දන සකල සත සසරින් මුදන් සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව මෙත් සදහම් විකාශය ඔබ නිරන්තරයෙන් අපව නරඹනවායයි අපි දන්නවා. එනිසාමයි අපි මෙත් බුද්ධාභිවන්දන උතුම් දායකත්ව ධර්මදේශනා මාලාව බැති සිතින් යුතුව ඔබ වෙත අප ගෙනෙන්නේ. අදත් සූදානම් මෙත් බුද්ධාභිවන්දන උතුම් දායකත්ව ධර්මදේශනා මාලාව තුලින් අර්ථවත් සද්ධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමට අපි සියලු දෙනාටම ආරාධනා කරමින් අපි පළමු කොට අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව පිළිගනිමු. උන්වහන්සේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දිකහෙන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපද ගලිගමුවේ ඥානදීප අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ අදත් මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබ අප සිල් දෙනා වෙනුවෙන් සිදු කිරීමට සූදානම් වන්නේ. අපි උන්වහන්සේව පාදාභිවන්දනයෙන් යුතුව සාදුකාර ලබා දීලා පළමු කොට පිළිගනිමු. සාදු සාදු සාදු. සදහවත් සුපින්නතුනි, අද මේ උතුම් සද්ධර්ම දේශනාව මෙලෙස රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනීම සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන සදහවත් සුපින්නතුන් පිළිබඳවයි මම ඔබට මෙලෙස සිහිපත් කර සිටින්නේ. ඇමරිකාවේ නෝර්ත් කැරොලයිනා ප්‍රාන්තයේ පදිංචි රොෂාන් චන්ද්‍රසේකර සිතාරා ගොඩේවත්ත දෙපළ සමගින් දරු දෙදෙනා වන ජිත්මි පාරින්දියා සහ ඒමි අමන්දා දෙදෙනා සහ මහනුවර වෙසෙන පුෂ්ප කුමාර ගොඩේවත්ත සමග රමණී පුංචි හේවා මව්පිය දෙපළ විසිනුයි අද දින මේ උතුම් සදහම් දේශනාවට සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ. ඒ පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ ලෙස මෙලෙස සිහිපත් කර තිබෙනවා. පුෂ්ප කුමාර ගොඩේවත්ත පියාණන්ටත් රමණී පුංචි හේවා මෑණියන්ටත් චිත්‍රා වික්‍රමසිංහ මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, ජිත්මි පාරින්දියා සහ එමි අමන්දා දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට ආශිර්වාද කිරීමටත් පරලෝ සැපත් රණපති කුලතුංග පියාණන්ට පින් අනුමෝදන් කිරීම හා දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමයි මේ සුපින්නුතුන්ගේ ප්‍රධාන අරමුණු ලෙස සිහිපත් කර තිබෙන්නේ. ඒ අරමුණු ඒ ලෙසම ඉෂ්ට සිද්ධ වේවායි අපිත් මෙත් සිතින් යුතුව ප්‍රාර්ථනා කරනවා. ඒ උතුම් ප්‍රාර්ථනාවත් සමගින් අපගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කර සිටිමු මේ උතුම් සද්ධර්ම දේශනාව ඔබ අප සෑම සිළු දෙනා වෙනුවෙන්ම සිදු කිරීම සඳහා අපි සිළු දෙනාම සාදුකාරයක් ලබා දෙමු. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක් වෙනුවෙන්ම කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය ඔස්සේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වාසී ලෝවාසී හැම දෙනාටම විසුරුවා හරිනවා. විශේෂෙන් අපේ ෆේස්බුක් පිටුව මේ වෙනකොට ලක්ෂ 5කට අධික විශාල පිරිසක් එකතු වෙච්ච ඒ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ වගේම YouTube මාධ්‍ය ඔස්සේ කොළඹ ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය මේ වගේ අපි අන්තර්ජාලය සමාජ මාධ්‍ය ඒ වගේම කොළඹ ටෙලිවිෂන් රූපවාහිනිය මුල් කරගෙන මේ ධර්ම දේශනා ලක්වාසී ලෝවාසී විශාල පිරිසකට ධර්මදානය පිණිස බෙදා හරිනවා. අපි විශේෂයෙන් බලමු මේ මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන්නේ කොහොමද? අපි පින් දෙනවනේ. අපි බොහෝ ධර්ම දේශනාවල අපේ අරමුණ තමයි
අනේ අපේ මියගේ ඥාති මේ පින් අරගෙන සුවපත්තේවා. කොහේ හෝ ඉන්නවනම් පින්ගන්න පුළුවන් තැනක. මේ පින් ලබාගෙන සැපුවත්තේවා සුවපත්තේවා. මෛත්‍රී සහගත හිතකින් අපි පින් දෙනවා. හැබැයි ඔබට අපිට මේ කාටත් බොහෝ දෙනෙකුට අපි බොහෝ ධර්ම දේශනා කරද්දි බොහෝ අයගේ ධර්ම ගැටලු මේ පින් ලැබෙනවද. අපි දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන්ද. කොහොමද මිය පරලව ගිය කෙනෙක් පින් ගන්නේ මේ ඔබ හැමෝටම තියෙන ප්‍රශ්න. පිංහතුනේ දවසක් ජානුස්සෝනි කියල බමුණෙක් බුදු හාන්දුරයි කාල හිටපු මේ බ්‍රාහ්මණයටත් ඔබට වගේම මේ ප්‍රශ්නය ඇති වුණා. මේ බමුණ බුදුරජාණන් වහන්සේ මුණගැහි ලහනෝ සාමීනී භාක්‍යතුන් වහන්ස අපි මිය පරලවගේ ඥාතීන්ට පින් දෙනවා. මේ පින් ලැබෙනවද කියලැකුව. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝනි සුදුසු තැනදි ලැබෙනවා නුසුදුසු තැනදි ලැබෙන් නැතේකි. ඔන්න දීපු උත්තරේ. සුදුසු තැනදි ලැබෙනවා නුසුදුසු තැනති ලැබෙන්න ඇකිව. ඔහුටික් කල්පනා කර ඔහුට මේක තේරෙන්නේ. ඇහව ස්වාමීනි භාක්‍යතුන් වහන්ස මට විස්තර ඇතුව කියල දෙන්න. පින් ලැබෙන සුදුසු තැනමොකක්ද පින් නොලැබෙන නුසුදුසු තැනමොකක්ද. අන්න එතනති බුදුරජාණන් වහන්සේ වදාළ ජානුස්සෝනී සමහරයි මිය පරලෝ ගිහිල්ලා මරණින් මත්තේ උපදිනවා නිරේ නිරේ වැටෙන්න්න පුළුව මේ පුතජන ජීවිතය කියන්නේ. අපි දන්නේ නෑ සමහරු ඉන්න හොඳට පින් කරනවා දන් දෙනවා සෙල් රකිනවා. හැබැයි මතක තියාගන්න සෝතාපන්න පලයට පත්වෙන කල් ඔබ අපායෙන් නිදහස් වෙලා නෙමේ. හොඳට පින් කර හිටියත් මරණ මංචකය අකුසලයක් බලවත් වෙලා අපාය වැටෙන්න්න පුළුවන්. ඒක සාමාන්‍යෙන් ධර්මය විස්තර කරන්නේ කුසල් මැඩලන අකුසල් කියලා ඔබ කරපු කුසල්ල යටපත් කරගෙන මරණ මංචක අකුසලයක් මතු වෙනවා. එහෙම කෙනෙක් නිරේ ඉපදුනොත් අපි හිතම කෙනෙක් මැරිලා අපි දන්නේනේ අපේ ඥාතිය මැරිල නිරේ ඉපදිලා. අපි මෙහෙ දන් දෙනවා පින්කං කරනවා හද්දවස පින්කං කරනවා තුම්මාසි පින්කං කරනවා ලොකූ දානාදී පින්කං කරනවා. හැබැයි ඒ කෙනා දන්නෙත් නෑ ඔහුට පින් ගණ්ඩ බෑ. මතක තියාගන්න කෙනෙක් මිය පරලෝ ගිහිලා නිරේ ඉපදුනොත් අපි දෙන්න පින් ලබාගෙන සුවපත්වෙන්න නිරේ ඉපදිච්ච කෙනෙකුට පුළුවන්කමක් නෑ. එහෙමනම් පින් ගණ්ඩ බැරි අභවය තැනක් තමයි නිරේ උපත කියලා කියන්න. ඊළඟට අපි හිතමු කෙනෙක් මිය පරලව ගිහිල්ලා මරණාසන්න මොහොතේ අකුසලයක් බලවත් වෙලා තිරිසං අපාය උපදින. කෙනෙක් උපදිනවයික්කො තිරිසන් සතයකොයි තිරිසන් සත්තු කොච්චර ඉන්නවාද මොන තරන් සත්ව විග්‍රහයක් ධර්මය තියෙනවා. එතකොට ඔය වගේ තිරිසන් සතෙක් හැටියට කොහේ හෝ උපදිනවා. අන්ඩජ ජලාභය සංසේජජ සෝපපාතික ඔය ක්‍රමවලින් කොහෙන් හරි තිරිසන් සතෙක් හැටියට උපදිනවා. එයාගේ ඥාතින් අනේ අපේ ඥාතිය නැතිවල දැන් දවස් 7යි 7 දවස පින්කම. අනේ අපේ තාත් අම්මා අපේ සහෝදරයා තුම්මාසි පින්කම කරනවා අවුරුද්ධ පින්කං කරනවා එයා දන්නේ. එයාට ඒ පින්කන්න පුළුවන්කමක් නෑ. එහෙමනම් තිරිසන් ලෝක යමෙක් ඉපදුනොත් ඒ කෙනාට පින්ගන්න පුළුවන්කමක් නෑ. එක අභාවය තැන පින්ගන්න බැරි තැන. ඊළඟට මනුස්ස ලෝක අපි හිතම මරණ මංචකේ පිනක් මතු වෙනවා කුසලයක් බලවත්වෙනවා. එයා මරණින් මත්තේ මනුස්ස ලෝක උපදිනවා. දැන් එයාගේ පෙරජීවිතය නෑදෑයෝ. ඒ අයි දන්න අපි හිතම මැරෙනකොටම කුසලයක් බලවත් වෙලා මවකුසක පිළිසිඳ ගත්තා කියල. එයා මාස 10ක් විතර කුසේ ඉඳලා එයා උපදිනවා දැන් පුංචි දරුවේ ඒ ළමය සෙල්ලං කරනවා දංගලනවා කෑම ඉල්ලනවා අම්ම තාත්ත කෑම දෙනවා කවනවා. හැබැයි යාගේ පෙරජීවිතේ නෑ දෑයෝ. හනි අපේ අම්ම නැතිවෙලා දැන් අවුරුද්දයි. අපේ තාත්ත නැතිවෙලා මේ අවුරුදු 2 යන්නේ. මේ පස්වෙනි ගුණානුස්මරණ පින්කම කියල එහ පින්කං කරනවා. දැන් හිතන්නට පොඩි දරුවට මෙහ පින් දෙනකොට එහ ඇඳුම් පහල වෙනවාද. මෙහ පින් අනුමෝදං කරනකොට දානයක් දීලා අර පොඩි දරුවට කෑවපාන පිඟානට කෑම පහල වෙනවාද නෑ. මනුස්ස ලෝක ඉපදුනොත් එයාට කෙනෙක් දෙන පින එහෙම ලබාගන්න ඒ මොහොතේ ලබාගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට කෙනෙක් මරණින් මත්තේ උපදිනවා දිවිය ලෝකවල උපදිනවා.
අන්න එතනද ඔබ පැහැදිලි කරගත යුතු කරුණු ගොඩාක් තියෙනවා. දැන් අපි දෙවියන්ට පින් දෙනවනේ. බොහෝ දෙනෙක් හිතනවා මේ දෙවියන්ට පින් දෙන නිසා ඔය දෙවියනුත් නිකං අපේ පිනෙන් තමයි ඔය ඔක්කොම සෙල්ලා. එහෙම හිතනයි නොයි දිවිය ලෝකෝල ඉන්නෙත් නික අපේ පිනේ. අපි නිකං දිවිය විමාන හදලා නිකං කුලියට ඉන්න දීලා වගේ සමහරු අපි පින් දුන්න ඇත්නම් ඔහෙ ඉදි අන්න එහෙම හිතන කොටසක් ඉන්න. එක සම්පූර්ණ වැරදි අදහසා. පිංහතුනී මරණ මංචකේ තමන් ජීවිතය කරපු ලොකු පිනක් කුසලයක් බලවත් වෙලා තමයි ඒ පිනේ විපාකයක් හැටියට කෙනෙක් දිවිය ලෝක උපදන්න. කෙනෙක් දෙව්ලෝ යන්නේ තමන් කරපු පිනක් නිසා යා එහි පිනේ විපාක ගෙවනවා. දැන් එයාගේ ඥාතීම් මනුස්ස ලෝකන දිවිය ලෝක ගිය කෙනෙක් ගැන හිතම දැන්ව විමානවත්වී ගොඩාක් ඒ වගේ සිදුවෙන් තියෙනවා. බොහොම දුප්පත් පවුල්ලොලාය. හැබැයි පින්ඩ පාති වඩින ස්වාමීන් වහන්සේ නමකට දානි හැන්දක් පූජ කරලා. එක්කෝ විසි කරන්නගේ පිට්ටු කෑල්ලක් පූජ කරල උක්දන්ඩක් මිරි කළ පූජ කරලා. පිපාසෙන් හිටපු කෙනෙකුට පැන්ටිකක් දීලා. මැරෙනකොට මේ පින බලවත් වෙලා ඒකෙනත් සුගතිය දිවිය ලෝකොල උපදිනවා. එයාට බොහොම ලස්සන දිවිය සැප සම්පත් දිවිය විමාන දිවිය පොකුණු දිවිය සේනා පිරිවර ඒ හැම දෙයක්ම පිනෙන් ලැබිලා. ගොඩාක් දේශනවල තියෙන මුගලම් මහරහත්තන් වහන්සේ ඔබ දන්නවා ඉරදිමතුන් අතර ආග්‍රයි. උන්වහන්සේ දිවිය ලෝකෙට වැඩම කළ අහනුව පින්වත් දෙවිය. ඔබ බොහෝ දිවිය සැප සම්පත් ඉදින කෙනෙ. මේ දෙවිවරු අභිභවා ඔබ ඕසදී තාරකා වගේ බැබලෙනවා. ඔබ ලස්සන දිවිය ශරීරයක් ඇති කෙනෙ. ඔබේ දිව්‍ය විමානය සත්රුවනින් පහළ වෙලා තියෙන. මොනවගේ පිනක් කරලද මේ තරන් සැප සම්පත් ලැබුවේ කියලාහනවා. එතකොට ඒ කොතනවත්නය අනේ අපේ පරණමම් මනුසලෝක හිටියේ ඒ කට්ටිය මෙහෙම දානයක් දීලා මට පින් දුන්න ඒ පිනෙන් තමයි මෙහෙම ලැබුණේ මනුසලෝක ඉන්න මගේ නෑයෝ මට පින් දෙන කොටයි මට මේ පහල එහෙම කොහෙවත් නෑ. ඒ දෙවිවරු කියනව සාමීනි මං මනුස්සලෝක ඉන්න ඇද්දී මං මේ වගේ පිනක් කරා දානයක් දුන්න උක්දන්ඩක් මිරි කළ පෝජ කරා. මං මේ වගේ පිපාසෙන් හිටපු කෙනෙකුට පැන් දුන්න මංගේ කරපු පින හැමවෙලේම සිහි කළ බලවත් කර. මට මැරෙනකොට ඔය පින බලවත් වනා ඒ පිනෙන් තමයි මං මේ සැප සම්පත් ලැබ එතකොට ඒකට අපි කෙන චුතිසිතට කුසල නිමිත්තක් තමන් කරපු කුසලයක් ආසන්න කර්මයක් හැටියට බලවත්වෙන. ඒ ආසන්න කර්මය කුසලේ බලවත් වෙලා සුගතියනවා. හැබැයි දෙවියන් කියන්නේ පිනට කැමතියි. අපි පින් දෙනකොට අපි දෙවියන්ට පින් දෙනකොට ඒක ප්‍රතිඵලය ලැබෙන්නේ අපිට. දෙවියෝ සතුට වෙලා අනුමෝදන් වෙනවා. පින් අනුමෝදන්වීමත් පින. පත්ති දාන පත්තාන මෝදනාගෙන අපි පින් දෙනකොට අපිට පින් රැස්සෙනවා. මතකතියාගන්න. දැන් කෙනෙක් හිතන්න පුළන් අපි පින් දෙනකොට අනි අපේ පින් අඩු වෙනවනේද එක වැරදිී. පින් දෙනකොට පින වැඩි වෙනවා. ඒක බුදුහාන්දුරුව පෙන්නුවේ එක පහනකින් පහන් 100,000 ගානක් දල්වන්න පුළුවන්. එක පහනකින් පහන් 100,000 ගානක් දල්වනකොට ආලෝක අඩුවෙනවද වැඩි වෙනවද වැඩි වෙනවා. අන්න උපමාව. එහෙම නැතු අරනිකම් පින් දෙනවා කියපු හම එක පාට හිතෙන්නේ පර්සකේ තියෙන සල්ලි තව කෙනෙකුට දීපු ගමන් තමන්ගේ පර්සගේ සල්ලි අඩුවෙනවා. ඒ වගේ අපේ පින් අනුන්ට දීලා ඇයි අපි පින් අහිමි කරගන්නේ මංකරගත්ත පින මන්ත්‍රයා ගන්නවා එහෙම හිතෙන්න්න පුළුව. මේක මෛත්‍රියත් එක්ක යන දෙයක් මෛත්‍රිය තමයි පිනාතර අග්‍රම පින. අනේ අපේ ඥාතිය සුවපත්තේවා කියලා හිතනකොටම ඒ සිතුවිල්ලම තියෙන මෛත්‍රිය. තව කෙනෙකුට පින් අනුමෝදං කරන්නෙම මෛත්‍රී සිතෙන්මයි. ඒ මෛත්‍රියම විශාල පිනා. ඒ නිසා පින් දෙනකොට පින් රැස්වෙනවා තමන්ට තව තවත්. දෙවිවරු කියන්න පිනට කැමති පින් කරලා දන්දීලා සිල් රැකල මනුස්සලෝක කරපු පිනෙන් තමයි දිවිය ලෝක ඉපදිලාතිය. එදකොට ඒ අය මිනිස්සු පින් කරනකොට ධර්මය සඳහන් වෙනවා. බුදුහාන්දුරුව දේශනා කරනවා කෙනෙක් පින් දහම් කරලා දෙවියන් සිහිපත් කරලා දෙවියන්ට පින් දෙනකොට ඒ අය සතුටු වෙලා ආශීර්වාද කරන. අනේ මනුස්සලෝකයින් අසවල් අසවල් ගංවල මේ වගේ අය ධාර්මිෂ්ටව ජීවත්වෙනවා. ධාර්මිකව අමුදරුව පෝෂණය කරනවා. ඒ අයි ගුණ ධර්ම පුරනවා.
ඒ අයි පිනට කැමති පිනට ලැදී. ඒ අයි පින්කරල අනේ අපිටත් පින් දෙනවා. ඒ අයි සුවපත්තේවා කියල දෙවියම් පෙරලා ඒ පින් දෙන කෙනාට ආශිර්වාද කරනවා. දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. දෙවියන් ඒ අය ආරක්ෂා කර. බුදුහාදුර දේශනා කරනවා එකම දරුවෙක්කි නම්ම කෙනෙක්. තමන්ගේ දිවි දෙවනිකොටේ දරුව රකින්නේ යම්සේද පින් දහම් කරන සිල්වත්ව ජීවත්වෙන ගුණධර්ම පුරණ ධාර්මිෂ්ටයි දෙවියන් ආරක්ෂා කරන. එනම් මතකතියාගන්න ඔබ දෙවියන්ට පින් දෙනකොට ඔබේ පිනෙන් දෙවියන් යැපෙනවන් නෙමේ. දෙවියන්ගේ පින් දැකලා සතුටු වෙලා ඔබට ආශිර්වාද කරනවා. ඒක මේ වගේ දැ අපි දෙවියන් පැත් මනුස්සෙක් හැටිට ඔබ හිතන්න. ඔබ පිනට කැමති කෙනෙක් නම්. ඔබ බණහන්ට කැමති පින්කං කරන්න කැමති. ඔබේ කවුරු හරි හිතවතෙක් යාළුවේ ගිහිල ලොකූ පින්කමක් කරන අප හිතම ඒ අයි ලංකාවට ගිහිල්ලා දැන් විදේශක ඉන්න පිංහතුන් ඔබ හිතන් ඒ අයි ලංකාවට ගිහිල්ලා ඔන්න රුවන්වැලි සෑයි ලොකු පින්කමක් කරලා. දැන්ගේ පින්තූර ගෙනහල්ල පෙන්නල කියනවා අපි ලංකාව ගිහිල් අනේ ලොකූ පින්කමක් කර. අපි ස්වාමින් වහසල වඩම්මල දානයක් දුන්න. රුවන්වැලි මහාසෑයට කප්රුක් පූජාවක් කරා. අපි හොඳට පින්කම කරගත්තා මේ කියලා පෙන්න්න. පෙන්නල කියන ඔයාටත් මේ පින් අනුමෝදන් කරන ඔයත් මේ පින් අනුමෝදන්වෙන්. එතකොට එයා හදවති මනේ සාදු සාදු කියලා අනුමෝදන් වෙන. එතකොට එහෙම අනුමෝදන් වෙනකොට අපට මෛත්‍රයේ සහගත කෙනා ඒ පින් කරන කෙනාට ආශිර්වාද කරනවා. අනේ ඔයාට තව තවත් මේ වගේ පින් කරගන්න ලැබේවා. කොච්චර දෙයක්ද මාත් ඒ පින් අනුමෝදන් වෙනවා කියලා අන්න ඒ විදිහට හදවතින් ආශිර්වාද කරනවා. ඒක තමයි මෛත්‍රිය. කෙනෙක්ගේ පින දැකලා සතුටුවීම මුදිතා කරුණ ඔය ඔක්කොම ගුණ මේ ධර්මයත් එක්ක යන ගුණ. ඒව දෙවියන් තුළ තියෙන නිසා පින් කරන කෙනාට දෙවියන් ආශිර්වාද කරන. එහෙමනම් අපිට පේනවා අපි දෙන පින්වලින් අපි මිය පරලවගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනෙන් ප්‍රයෝජනයක් කරගෙන පිනෙන් යැපෙන්න ඒ පිනෙන් සැපවත්වෙන්න සුවපත්වෙන්න පුළුවන් ප්‍රේත කොට්ටාසොල ඉපදිච්ච ඥාතීන්ට. හැබැයි මතක තියාගන්න ධර්මය තියෙන ප්‍රේත කොට්ටාස ගොඩා අපි මේ දේශනාව ඔබට කීපයක් ගැන සඳහන් කරනවා මේ ප්‍රේත වර්ග මතක තියාගන්න ප්‍රේත කොටස් දැන් තිරිසන් ලෝක වගේ තමයි. ඔබ හිතන්න තිරිසන් සත්තු කියලකිවට කොච්චර සත්ත වර්ග ඉන්නවාද හිතන්නවත් බෑ කොච්චර විසිතුරුද එක එක හැඩතල එක එක පාට එක එක සුරූපය ඒ වගේ තමයි ප්‍රේතාපාය තම තමන් කරපු කර්මවලට අනුව එක එක සුරූපයේ ප්‍රේතාත්ම ලබල තියෙනවා. සමහරයි බුදුහාන්දුරුව පෙන්නවා ඒ අය එක නංවලින් හඳුන්නන ප්‍රේත කොට්ටාසින්න සමහරු ඉන්න ඒ අය කරපු අකුසල්වලට අනුව උපදින්න අසූචි වලේ. ඒ අය ආග්‍රහණය කරන්නේ කන්නේ කනවකිවට මේ අපි බත් කනවගේ කනව නෙමේ ඒක ආග්‍රහණය ප්‍රේතියෝ කියන්නේ සියුම් ශරීරයක් තියෙන එකන අපේ ඇස් දෙකට පේෙන් නැත්තේ දිවසක්තියන කෙන දිවසින් දකිනවා. සාමාන්‍ය පියවියහෙන් දකින්න බැරි සියුම් ශරීරයක් තිය නික හුළඟ වගේ. ඉතාම සියුම් හැබැයි ආග්‍රහණය කරලා ඒ ගන්ධ ආග්‍රහණය කරනකොට තමයි කුසගින්න නිවේ. එතකොට එවැනි ප්‍රේතයන්ට ධර්මය කෙන ගූත කාදක ප්‍රේතයක් පින්ගන්න බෑ. ඒ අයට කරමයෙන්ම වැහිලා තියෙන්නේ තමන් කරපු අකුසලේ බලවත් යාගේ නෑ දෑයෝ ඥාතිීන් කොච්චර පින්කං කර පින් දුන්නත් එයාට පින් අරගෙන සූපත්වෙන්න බෑ. ඊළඟට තව ප්‍රේත කොට්ටාසින කුණු පහස කියල ප්‍රේත කොට්ටාසයක්. කුණු පාස මලකුණුවල ඕජහා උරාබනො. මලකුණු ආග්‍රහණය කරනවා ගන්දය. ඒක තමයි ඔවුන්ගේ කුසගින්න නිවෙන කර්මය මේ කර්ම විපාකොල භයානක් කරන. දැන් ඔබට හිතෙන්න්න පුළුවන් අයුවත් ඔය මහා පිරිිය කෑමනි ඇයි හොඳ දෙයක් කණ්ඩ බැරි කිය. ඔබ හිතන්න ඌරෙක් ගැන හිතන්න. ඌරට අසූචික පේන්නේ සුදහභෝජනය වගේ. ඒක තමයි කර්මයෙන් ඔහුට ලැබිල තියෙන්දේ ඔබ පිළිකුල් කරනදේ ඔහුට ප්‍රියතම කෑමක් බවට පත්වෙන. ඒ කර්මාන් රෝපිය. අසූචි ගොඩේම හැදෙන පනුව ඒකම කාදානෝ එකතම ඔවුගේ ජීවිතය. එතකොට ඒ වගේ කර්මයෙන් ලැබිල තියෙනවා අර අසූචි ආග්‍රහණය කරනකොට කුසගින්න නිවෙන එක තම ඒ අමනුස්්‍යයාගේ කුසගින්න නිවෙන ක්‍රමය. ඒ වගේ කුණු පාස කියන ප්‍රේතයෝ මලකුණුවල ඕජාව
ඒවා උනුවෙනකොට ඒ ගලාගෙන යන ඒ ඕජාව ආග්‍රහණය කරනවා ඒකෙන් තමයි කුසගින්න නිවේ. ඒ කුණු පාස කියන ප්‍රේතයන්ටත් පින්දුන්නට එයාගේ අපි හිතම යාගේ පෙර නෑදෑයෝ එකතු වෙලා අනේ පින්කං කරනවානේ අපේ ඥාතිය සුවපත්තේවා සුවපත්තේවා සුගතිය යන්න ඕන ඒ කොච්චර හිතුවත් එයාට පින්ගණ්ඩ බෑ. එයාගේ කර්මය බලවත් එයාගේ කුසගින්න නිවෙන්න අර මලකුණුවල ඕජා උරාබීමෙන් විතරයි කියන. බලන්න භයානක්කම. ඊළඟට බුදුහාන්දුරු පෙන්න්නනවා තව කොටසක් ඉන්නවා සමහර ප්‍රේතියෝ ඉන්නවා අක්නි ජාල කියන ප්‍රේතිය. ඒ අයගේ කටෙන් ගිනි ගින්දර යන්නේ මුළු ශරීරයම ගිනි ගන්න. අක්නි ජාලමුක කියන ප්‍රේත කොටස. ධර්මී සඳහන් වෙනවා. අහසේ පාවිපාව යනව සමහර අමනුස්්‍ය මුළු ඇඟම ගිනි ගන්න ගිනි බෝලයක් වගේ අහස යනවා කිය අනිත් අයට පේන්නේ. කෑගහනෝ විපාක දෙනවා පිච්චිලා යනකොට ආයි පහළ වෙනවා ඒ විදිහටම ගිනිගන්න. කර්මය ගෙවනකන් චුතවීමක් නෑ කිය. මේ කර්මයෙන් ලැබෙන උපත්වල හැටි. එදකොට එවැනි අයට පින්දුන්නට පින්ගන්න පුළුවන්කමක් නෑ. ඊළඟට සමහර ප්‍රේතියෝ ගැන තියෙනවා බුදුහාන්දුරු පෙන්නම් මහනෙන වේලිච්ච අර රත්වෙච්ච ගිනියං වෙච්ච ගලක් උඩට උන බට ටිකක් දළු ටිකක් කපල දැම්මට පස්සේ පොඩි වෙලාවක් යැනකොට ඒක කරකුට්ටන් වෙලා යනවා කියෙන රස්නෙට. ඒ වගේ සමහර ප්‍රේතියෝ කුසගින්න පිපාසෙ මුළු ඇගම දනව පිච්චෙනවා කිය. උඩු බැලි අතට වැතිරිලා කෑගහනුව විලාප දෙනවා කුසගින්නට කොච්චර පින්දුන්නත් නෑදෑයෝ මොනතරම් පින්කං කර පින් අනුමෝදන් කරත් ඒ පින්ගන්න පුළුවන්කමක් නෑ කිය. පින් අරන් සූපත්වෙන්න බෑ කිය. බලන්න මේ කර්මය තියෙන භයානක්කම. එතකොට ඔය වගේ තව සමහර ප්‍රේත කොටසක් ගැන තියෙනවා විශාල බඩක් තියෙන් ඒ බඩ මහා විශාල බඩක් තියෙනවා කිය. ඉතාම පුංචි කටක් තියෙනවා කියෙන ඉදිකට තුඩක් වගේ කියෙන කට. දැම් බලන්න කොච්චර කුසගින්නක් කාවත් අර කටෙන් කුසගින්න සංසිධවන්න පුළුවන්ද කියලා. ආහාර හොයාගෙන දුනොයි ප්‍රේතියෝ ගැන පේතවත්වී තියෙන කතා දේශන සිය ගානක් තියෙනවා. ඔවුන් සමහර යොදුම් ගනන් කුසගින්නට ආහාරයක් හොයාගෙන දුවනවා කිය. හැම වෙලාම සාපි පාසාාවෙන් ඉන්නේ. පින්ගන්න පුළුවන්කමක් නෑ ගොඩාක් ප්‍රේතයන්ට. ඔය අතර එකම ප්‍රේත කොටසක් ගැන ධර්මය පෙන්න්නනවා. ඒ අයට කියන පරදත්වූප කියන කොටස පරදත්වූප කියන අනුන්ගෙන් යැපෙන. පින් බලාපොරොත්තුවෙන් ඉන්නවා. අනේ අපේ නෑයෝ අපිට දැම්පින්දෙයි දැම්පින්දෙයි. අපේ ඥාතින් අපිට දැම්පින්දෙයි කියලා කාගෙ හරි පිනක් අනුමෝදං වෙන්න බලාගෙන ඉන්න ප්‍රේත කොටසක් ඉන්නවා. අන්න ඒ අය. ඒ අයගේ දරුවෝ නෑදෑයෝ එකතු වෙලා පින්කං කරනකොට බොහෝම සතුටින් ඒ පින් අනුමෝදං වෙනවා පින් දෙනකොට අනේ අපේ ඥාතිය සුවපත්තේවා ඉදම් මේ ඥාතී නං හෝතු සුකිතා හොන්තු ඥාතයව. අපේ ඥාතීන් මේ පින් අරගෙන සුවපත්තේවා. අපේ මියගේ ඥාතීන් මේ පින් අරගෙන සුවපත්තේවා කියනකොට අන්න ඒ පින අනුමෝදන් වෙන. ඒ පින් තමන්ට අනුමෝදන් කරනකොට ඒ පින් ගන්න පුළුවන් කිය. ඒ පින් අරගෙන ඒ පින් ලැබෙනවා කියන්න මේ වගේ. ඒ පින් අනුමෝදං වෙනකොට කර්මානුරූපීව ඒ පිනේ විපාකයට අනුව කුසගින්න හිටපු කෙනාට ආහාර පාන ලැබෙනවා. වස්ත්‍ර නැතුව හිටපු කෙනාට වස්ත්‍ර පහළ වෙනවා. පිපාසෙන් හිටපු කෙනාට පිපාසෙ සංසි දෙනවා. හැබැයි මතක තියාගන්න ඒක හැමදාටම නෙමේ. ඒ ප්‍රේතාත්ම ඉන්න තාක් කළුත් නෙමේ. ඒ පිනේ විපාක බලවත්ව තියෙන තාක් කල් විතරයි. අන්නේ නිසා තමයි නිතර නිතර පින් කර කර ඔබේ මිය පල්ලෝගේ ඥාතීන්ට පින් දෙන්න කියන්න. ඒ අය පින්ගන්න පුළුවන් තැන්ගොල ඉන්නවනං ඒ අයට ඒ පිනේ විපාක සමහරලාට ඔබ දෙන පිනේ විපාකෙ මාසයක් සතියක් ඒ පිනේ විපාකාය අවසං වෙනවා. ආයි කුසකින්න දැන් එක මේ වගේද. තවත් උදාහරණයක් ගම අපි. ඔබ හිතන්න ඔබ පාරය යනකොට හිඟන්න ඉන්නවන අපි ඕන තරන් දැකලා තියෙනවන. අසරණ මනුස්සෙක් ඉන්නවා හිඟන මනුස්සේ. සමහර වයසකයි ඉන්නවා දැක්කහම එක පාට අනේ අපේ අම්ම වගේ. අපේ තාත්ත වගේ මේ මනුස්සය. එහෙම හිතෙන අවස්ථා එනවා. උදව් කරන්න ඕන කියල සමහරුන් නිකං රුපියල් 5-10ක් නෙමේ සමහ රුපියල් 10 දීලා මේකින් කාලබීලා ඉන්න කියලා ඇඳුනුත් ගෙනත් දීලා නාවල ඔය වගේ අපි දැකලා තියෙන ඔය සමහර තරුණ පිරිස් ඉන්නවා
ඔය පාරවල්ල ඉන්න හිකන්න නොයිකරගෙන ගිහිල්ලා නාවල හොඳට කන්න දීලා ඇඳුම් අන්දල සමයිට දවසක් දෙකක් හොඳට සැප සම්පත්දීල හැබැයි ආය ගෙනල්ලාට පාරට දාලා යනවා. එතකොට ඒ දවස් දෙක තුන ඒක විපාක ලැබෙනවා. අන්නේ වගේ තමයි. අප හිතම ඔබ පාරේ යනකොට අරවගේ මනුස්සේ දැකලා ඔබ ලොකු ගානක් අප හිතම. ඔබ රුපියල් 2000ක් දුන්න කළ තු ලංකායි රුපියල් වන රුපියල් 2000ක්ම දෙනවා. අනේ මේ මනුස්සය බඩකින්න ඉන්න කිය. දැන් හිතන්න සාමාන්‍යෙන් අනේ නෝනා බඩකිනී කන්න දෙයක් නෑ කියලා අතපාගෙන යන්න හිගන්නෙකුට රුපියල් 2000ක් දෙනකොට මොන තරන් සතුටක් ඇති නොද කියලා හිතන්න. නිකම් මූනෙන් හිතන්න ඇස්වල ඇස් ලොකු වෙලා මූුණ පිරිලා අර සියල් අමතක වෙලා පුදුම සතුටකින් අනේ නෝනා පින් සිද්ධ වෙනවා කියලා බෝම සතුටේ අර රුපියල් 2000 ගන්න ලෝකයක් ලැබුණවාගේ සුවිපයක් කටනාවගේ හිතන්න. හැබැයි ඔය රුපියල් 2000හෙන් දවස් කීයක් කාලා ඉඳීද කියලා හිතන්න. වේල් 3ක් කානවා. රුපියල් 500ක් විතර ඉවරයි අඩුවටම කෑවත්. දවස් 4-5 යනකොට අර අතේ සල්ලි ඉවරයි ඊට පස්සේ ආයි බඩකිනි දැනෙනවා. ආයි කුසගින්න පිපාසි දැනෙනවා. ඔන්න ඔය වගේ තමයි අපි පින් දෙනකොට ඒ පිනේ විපාකයේ බලවත්කම මත අපේ මිය පරලෝගේ ඥාතීන්ට ආහාර පහළ වෙනවා. කුසගින්න සංසිදෙනවා. වස්ත්‍ර පහළ වෙනවා. පැම්පොකුණු පහළ වෙනවා. හැබැයි පිනගෙවිල් අවසන් වෙනකොට ආය අර කලින් තිබ්බ තත්වයට මායි කුසගින්න දැනෙනවා. ආයි පිපාසි දැනෙනවා. ආයි වස්ව අතුරු දහම් වෙනවා. ඕක තමයි ප්‍රේත ලෝක ස්වභාවි. ඔබට පේනව ඇති සංසාරි කොයි තරන් දුක් සහගතද. ඒ නිසා මොකද සමහරු හිතනවා ඉන්නකම් පින් කරන්නෙත් නෑ. මැරුණට පස්සේ හිතන් ඉන්නවා මගේ දරුවෝ හරි මට පිනත් දෙන්න ඇත. මගේ ළමයින් හරි මන්සහි කරලා පින් දෙයි. එතකොට මැරිලා අනුන්ගේ පිනෙන් යැපෙන්න්න පුළුවන් කියල හිතාගරන්න කොටසක් ඉන්නවා. එතකොට ඔබ හිතන්න මේ මැරිලා පින්ගන්නවා කියන ලේසි සෙල්ලමක් නෙමේ. ලේසි දෙයක් නෙමේ. මොන තරම් අමාරු අසීරු අවස්ථාවක්ද කියලා ඔබ ගලපල බුද්ධිමත්ව හිතන්. ඒ නිසා ඊළඟට දැම් මෙහෙම පින් දෙනවා. ඔන්න ඔය විදියට තමයි කෙනවා පින් ලැබෙන්නේ මිය පරලවගේ ඥාතීට. බුදුරජාණන් වහන්සේ ජානුස්සෝනි කියෙන බ්‍රාහ්මණයට පෙන්වා මිය පරලෝගේ ඥාතීන් පින්ගන්න හැටි පින් ලැබෙන හැටි දැන් එතකොට හිතෙන්න්න පුළුවන් ඔබට ඇතිවෙන ප්‍රශ්නම. අපි සමහරු පින් දෙන්නේ අනේ අපේ තාත් අපේ අම්ම කියලා අපි නං කියලා අපි නිකං කීප දෙනෙකුන්න පින් දෙන්න. එහෙම පින් දෙනකට ඔබට හිතෙන්න්න පුළුවන් ඉති ඒ අය අපි හිතම සුගතිය කියලා අපි නිකමට හිතම අපේ මැරිච්ච තාත්ත දිවිය ලෝක අපි එහෙම හිතා ගමකු. අපේ අම්ම සුගති මනුස්ස ලෝක හරි දිව ලෝක හරි ඉන්නවා. හැබැයි අපි යාවෙනුවෙන් පින් කරනවා. ඉතින් යා සුගතිය නං ඉතින් පින් අපරාධන අපරාධනය අපි පින් දුන්නේ. එහෙම හිතෙනවා ගොඩක් දෙනෙක් කොහොම හිතනවා. එයාට පින්ගන්න බැයිනං ඒ පින් අහක යනවද අපරාධයක් නම කරේ වගේ හිතෙනවා. ඒ නිසා මතගතියාගන්න බුදු හාන්දුරන්ගෙනුත් ජානුස්සෝනිවේ ප්‍රශ්නය හනවා. සාමීනි භාගිතුන් වහන්ස අපි දෙන පින් ගන්න බැරි තැනකේ ඥාතිය හිටියොත් ඒ පිනට මොකද වෙන්න කියලැහෝ. අන්න එතනති බුදුරජාණන් වහන්සේ ඇස් සැරෙන උත්තරයක් දුන්න. ඒ තමයි ජානුස්සෝනී මේ දීර්ග සංසාර ගමන කෙලවරක් නැති සසර ගමනේ අපේ අම්ම වෙච්චාය පියාවෙච්චායි දරුව වෙච්චායි සහෝදරය වෙච්චායි ඥාතීන් වෙච්ච පිරිස මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන්කමක් නෑකි. ඒ අය අතර විශාල පිරිසක් පින්ගන්න බලාගෙනන්න සමහිට අපේ මේ ජීවිතය අම්මට සුගති ඇතියාට පින ඕන්නෙත් නැතිවී. හැබැයි අපේ අම්මල වෙච්ච 100,000 ගානක් අනේ අපේ සංසාරි දරුවේ අනේ අපිට කවුරු හරි පින් දෙනවනම් පින් දෙනවනම් කියලා පින්ගන්න බලාගෙන ඉන්න පිරිස්ස මෙතකයි කියන්න බෑකි. එතකොට ඒ අය ඒ පින්ගන්නවා පිනහ කියන්නේ ඊළඟට තමන්ට පින් දෙනකොට තමන්ගේ පින තවත් වැඩි වෙනවන පින අඩුවෙනවනෙමේ. මෛත්‍රී සහගතව කෙනෙකුට අනේ සුවපත් ඒවා මේ පින් අරගෙන කියලා පින් දෙනකොට අපේ පිනත් බලවත්වෙනවා. අන්නේ නිසා පිංහතුනේ පින් දීමත් පිනක් පත්ති දාන පත්තානු මෝදනා පින් අනුමෝදන් වීමත් පිනක්. දැන් බලන්න මිය පරලවගේ ඥාතීන්ගේ ස්වභාවය. අපි ඊළඟට ප්‍රායෝගික තිකක් හිතම දැම් මෙහෙම ඔය
කෙනෙක් මැරුණට පස්සේ අපිට අපේ අම්මා තාත්තා ඥාතියෙක් සහෝදරේ කවුරු හරි. අපි ගොඩක් ඒ මිය පරලෝ ගියාට පස්සේ අපි ගොඩාක් දුක්වෙනවා. අනේ අපේ අම්මා අපි කොහොමද ජීවත්වෙන්නේ කියලා හිතෙනවා. තමන් ලෝකෙම අසරණ වනා කියලා හිතෙනවා. හැබැයි මතක තියාගන්න ඊට පස්සේ ටික කාලයක් යනකොට ඒ අයි නැතුව ජීවත්වෙන්න අපි පුරුදු වෙනවා. ඒක කාලයක් එක්ක අමතක වෙනවා. ඔය පින් දෙන එකත් ඔය වගේම තමයි. කෙනෙක් මැරුණට පස්සෙ අපි හත් දවස පින්කම හොඳට කරනවා. කලබලේ හරි අර මිනිිය වල්ලපු ඔන්න මෙන්න තියලා ඒ කටවුඩේ හරි පින්කම කරනවා. තුම්මාස පින්කම හොඳට ලෑස්ති වෙලා. කාලයක් තියෙන හොඳට සූදානන් වෙලා තුම්මාස පින්කම හොඳට කරනවා. ඊට පස්සේ අවුරුද්ධ පින්කම් ඒකත් ටිකක් හොඳට කරනවා. ඊළඟට අවුරුදු 2 ඊළඟට 5 ඊළඟට අවුරුදු 10 ඔහොම ටිකක් ඈතට යන ඔය අතරීතින් පින්කමක් කරලා පින් දෙනවා. අපි හිතමු ඔබ ඉන්නකම් ඔබේ මියගේ ඥාතියට ඔබ පින්දුන්න කියලා හිතන් අනේ අපේ අම්මා තාත්තා කියලා ඔබේ ජීවිත කාලෙම ඔබ නිතර පින්කම් කරා කියලා හිතන්. හැබැයි ඔබේ දරුවෝ ඒ දරුවන්ගේ දරුවෝ ඒ පරම්පරා 2-3 යනකොට ඒ අයට මැරි චාච්චිල සීලගේ නමක්කත් දන්නේ. ඔබම හිතන්න ඔබ පින් දෙන්නේ කාටද? ඔබේ අම්ම තාත්තට. ඔබ ආච්චිසීය ඔබ හදාගත්තනම් ඔබ ළඟ හිටියනම් ඔබ දන්න කාලේ මිය පරලෝ ගිහිල්ලා ඔබේ ජීවිතයට ගොඩක් දැනුන නම් අන්න ඔබට ඒ නම් මතක් වෙනවා. එහෙම නැත්නම් අපි දන්නෙත් නෑ අපේ අත්තලා මුත්තලා කිත්තා පනත්තා කවුද කියලවත් දන්නේ. නමක්කත් දන්නේ. අපිට කවදාවත් පින් දෙනකොට මතක් වෙන්න එහෙමයි හිටිය කියලා. එහෙනම් මතක තියාගන්න කෙනෙක් මිය ගියාට පස්සේ ඒ අයගේ ඥාතින් ඒ අයි ඉන්නකම් පින්දේ එච්චරයි. ප්‍රේත ලෝකවලට වැටුනොත් අවුරුදු 10,000 ගණන්. සමහර ප්‍රේතයන් ඉන්නවා බුද්ධාංකුර ගනම් ප්‍රේත ලෝකවල. අවුරුදුවලින් කෝටි ප්‍රකෝටි ගනම් ප්‍රේතාපායේ අකුසල් ගෙවනවා. එයාල්ට පින් දෙන්න කවුරුත් නෑ. නෑදෑයෙක් නෑ ඥාතියෙක් නෑ. ඒ අයි තව ආත්ම ගඩන් තව ඉපදීපදි ගිහිල මතකත් නෑ. ඒ නිසා මතකතියාගන්න මැරුණට පස්සේ අනුන්ගේ පින් අරගෙන ඒ පිනෙන් යැපෙනවා ඒ පිනෙන් සුවපත්වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ජීවත් වෙලා ඉන්න කාලි පුළුවන් තරම් පින් කරන්න. ජීවත් වෙලා ඉන්න කාලෙ අප්‍රමාදීව පින් දහම් කරන්න. බලන්න පිංහතුනේ ඔබ දන්නවා අපි පැන් වඩනකොට පින් දෙන ගාථාවක් තියෙනවානේ. දැ මේ බුදු හාමුදුරුවමයි දේශනා කරමි පස්සේ හදපු ගාථා නෙමේ. බුද්ධ දේශනා අතරම අංගුත්තර නිකායි තිරෝකුඩ්ඩ සූත්‍රය. ඒ වගේම මේක තින සුත්ත නිපාතෙත් තියෙනවා. තිරෝකුඩ්ඩ සූත්‍රයේ කුද්දක නිකායට අයිති. ඒ දේශනා බුදුහාන්දුරන්ගෙන් බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේ මියගිය ඥාතීන්ට පින් දෙෙන ආකාරි දේශනා කර. අදත් ඔබ දන්නවා පැන් වඩනකොට අපි ඒ ගාථා කියනවා යථවාරි වහාපූරා පරිපූරෙන්ති සාගරන් ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපතප්පති. උන්න මේ උදකං වඩ්ඩං යථා දින්නම් පවත්වති. ඒව මේව ඉතෝ දින්නම් පේතානං උපතප්පති අහලති නොනේ. එදොට මේ ගාථ අපි දන්න අහල තියෙනවා නිතර ඇහෙනවා පින් දෙනකොට පැන් වඩන් තැංගොලොයි ගාථා. එදකොට මේවා පස්සේ හදල මේ පාලි වචන දාලා පස්සේ හදපු ගාත නෙමේ බුදු හාන්දුරන්ගේ බුද්ධ දේශනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ තිරෝකුඩ්ඩ සූත්‍රය සූත්‍රයට පසුබ මිච්ච කතාව අපි ගත්තොත් බිම්බිසාහ රජ්ජුරුවන්ගේ කල්ප 92කට පෙර නෑය. ඔන්න හිතන්න කොච්චර කල්ද කියලා. අපි මේ හිතන්නේ අනේ අපි අම්ම තාත්ත කියල මේ ජීවිතය නෑයෝ ගැන. කල්ප 92ක් මහා කල්ප 92කට පෙර පුස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ එදා ඥාති පිරිසක්. ඒ කාලෙ කරපු අකුසලයකින් නිරේ වැටිලා කල්ප 91ක්ම අපායි දුක්විද විද ඇවිල් අපායම ඇවිල්ලා ඊට පස්සේ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම කියන බුද්ධ ශාසන 4ම බුද්ධාංකුර 4ක් ප්‍රේතලෝක දුක්වින්ද. ඔය අතරේ පින්ගන්න බැලුවා අකුසල් බලවත් කකුසඳ බුදු හාන්දුරයි කාලෙත් පෙනී හිටිය පින් ඉල්වා පින්ගන්න බෑ. කෝනාගමන කාශ්‍යප ඒ බුද්ධ ශාසනවලත් පින්ගන්න බැරිවුණ. ඔය අතරේ කාශ්‍යප බුදු හාන්දුරුව මේ ප්‍රේතයන්ට පෙනීදල පිංගල්ලපු වෙලාවක කියා හිටියා නුඹලගේ අකුසල් බොහෝ බලවත්.
මේ බුද්ධ ශාසනය පින් අන්ඩ බෑ හැබැයි ඊළඟට පහළ වෙනවා ගෞතම කියලා බුදු කෙනෙ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ නුබල ඔය අකුසල් කරගත්ත කාලෙ කල්පානෝ දෙකට පෙර නුඹලගේ ඥාතීත්වයක් තිබ්බ කෙනෙක් එදාට බිම්බිසාර නමින් රජකං කරන. ඔන්න ඔය රජ්ජුරුවෝ තමන්ගේ රාජකිය උයන බුද්ධ ශාසනයට පූජ කරලා ආරාම කුටි සෙනසුන් හදල බුද්ධ ප්‍රමුඛ දහස් කනන් සංඝයාට දන්දීලා පින් අනුමෝදන් කරන ඕක විශාල පින ආරාම පූජා පින. ඒ පින ඥාතීන්ට අනුමෝදංකරොත් ඒ පින් ඔබ ලබාගෙන ඔබට ඔය ආත්මෙන් අතමිදන්න පුළුවන් සුවපත්වෙන්න පුළුවන් කියෝ. දැම් බලන් මේකත් කාශප බුදු හාදුරන්ගෙන් දැනගත්ත. ඊළඟ බුදු හාදුරු පහළ වෙනකම් බලාගෙන හිටිය. අපේ බුදු හාදුරු පහළ වුණ. බිම්බිසා රජතුමා බණහල සෝවාන් පලයට පත් වුණා. තමන්ගේ රාජකය උයන කොටි සෙනසුන් හදල බුද්ධ ප්‍රමුඛ සංඝයාට ආරාමයක් කළ පූජ කර. කරුමය කියන්නේ එදා බිම්බිසා රජ්ජුරුවන්ට ඥාතීන්ට පින්දෙන් අමතක වුණා. බලන්න අර ඥාතීන් කොච්චර පෙර අකුසලේ භයානක්කම. රජ්ජුරු අච්චර විශාල පිනක් කරලවත් අනේ මගේ ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා සූපත්තේවා කියල සිතුවිල හිතටාවෙන රජ්ජුරුවන්ට අමතක වුණා. රජ්ජුරුව කරපු පින් අනුමෝදන් වෙවී සතුටෙන් හවස් වෙනකම් වේළුවනේ භික්‍ෂූන් වහන්සේලා පිරිවරාගෙන බුදු හාදුරු වැඩඉන්න හැටි බලබලා සතුට වුණා. මාලිකාවට ගිල්ල නිදාගන්න කිය. ප්‍රේතයෝ කලබල වුණා හෝ කවදානං අපි මිදන්නද. කකු සඳ බුද්ධ ශාසනයත් අපි ප්‍රේතාපායි දුක්වින්ද අපිට පින්ගන්න බැරි වුණා. කෝනාගමර බුද්ධ ශාසනයත් අපි ප්‍රේත ලෝක දුක්වින්ද ඒත් පින්ගන්න බැරි වුණා. කාශ්‍යප බුදු හාන්දුරුව පහල වුණා ඒත් ප්‍රේතාපාය අපි දුක්වින්ද. ගෞතම බුද්ධ ශාසනයේ අපේ සසර ඥාතියෙක් වෙන බිම්බිසා රජ්ජුරුව පින් දෙනකං අපි බලාගෙන හිටිය කොච්චර කල් බලන් හිටියද. මේ පිනුත් ගන්න බැරිනම් කවදා අපි මිදන්න දෝ කියලා ඔන්න ප්‍රේතයන් අඩන්න වැලපෙන්න්න කලබල වෙලා දුක් වෙනවා. එදා මේ පිරිස රජ්ජුරුවන්ට මේක දන්නන්න පෙනීදල කතා කරන්නත් බෑ ප්‍රේතයෝ. තමන්ට පුළුවන් විදිහට මාලිගාවේ අඩි සත් ඇහෙනවා අඩනව ඇහෙනද රජ්ජුරුවන් නිදාගන්න ගියාට රාත්‍රී ඇහෙනවා නිකම් අඩනෝ වගේ ඇහෙනවා ඇති. හජ්ජුරුව බලනවා කෙනෙක් පේන්නේ. දොරවල් හොල්ලනවා වගේ යන්තම් බඩු හෙල්ලෙනවා පෙරලෙනවා වගේ හෙනවා. ඒ වගේ ඔය සමහර අමනුස්යෝ කය ගණ කරගෙන ඒ වගේ පොඩි පොඩි මිනිසු හොල්මන් කියලා බයවෙන්න. පොඩිපොඩි දේවල් යම් අමනුස්්‍යයන්ට එහෙම කරන්න අඩි සද්ද ඇහෙනවා දොරවල් හෙල්ලෙනවා බඩු පෙරලෙන ඔය වගේ දේවල් වුණ. රජතුමා ටිකක් හිතුව මං මහා පින්කමක් කරලා ආරාමයක් පූජ කරලා මගේ අඩුවක් මොකක් හරි වෙලාද. පහෝදාම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලාහනො සාමීනී මං මේ සා විශාල පිනක් කරලා ඒ රාත්‍රී මන් නිදාගන්න ගිහිල මට හරියට භයානක දේවල් භයානක සද්ද ඇහෙනවා බඩු පෙරලෙනවා අඩි සද්ද ඇහෙනවා අඩනව ඇහෙනවා මේ මොක දැහුව. අන්න බුදුරජාණන් වහන්සේ වදා රජතුමනී කල්ප අනූදයකට පෙර. ඒ කාලෙ නුබේ සංසාරික ඥාති පිරිසක් මෙන්න මේ වගේ අකුසලයක් කළ අපායි දුක්වින් දකි. බුද්ධාංකුර 4ක් අපායෙන් ඇවිල්ල ප්‍රේතලෝක දුක්වින් දකිව තාම ප්‍රේත අපායි. නුඹ කරපු මේ මහා පින ආරාම පූජා පින අනුමෝදං වෙලා සූපත්වෙන්න බලාගෙන හිටිය. රජ්ජුරුවන්ට ඒ ඥාතීන්ට පින්දේ නමතක වුණා. ඒ නිසා කලබල වෙච්ච ප්‍රේතයන් ඔබේ ඥාති ප්‍රේතයන් ඔය අඩා වැලපෙන්නේ. ඥාතීන්ට අනුග්‍රහය රජතුමන ඒ අයට දන්දීලා පින් අනුමෝදන් කරන්න කිය. රජතුමාට දුක හිතිල බුද්ධ ප්‍රමුඛ සංඝයාට දින 7ක් මාලිකාවට දානයට ආරාධනා කර. බුදුරජාණන් වහන්සේ පසුවදා ඉඳන් දින 7ක් මාලිගාවට දහසක් සංඝයා පිරිවරාගෙන දානයට වැඩිය. ඒ දානයට වැඩම කරපු වෙලාවේ දැන් රජතුමා බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දෙන්න හදනකොට බුදුහාන්දුරු බුදුවැසින් දැක්කා දහස් ගනන් අර සංසාරික ඥාති ප්‍රේති වැට සැකිලි වගේ. ඔළුවට ගහගන්නවා බිම හැපෙනවා කුසගින්න පිපාසි වේදනාව අනේ අපිට දැම්පින්දෙයි දැම්පින්දෙයි කියල බලාගෙනන්න. ඒවිලි බුදුහාන්දුර අධිෂ්ඨානයක් කරා බුද්ධ අධිෂ්ඨානයෙන් බිම්බිසා රජ්ජුරුවට දිවසක් නෑ හැබැයි බුදුහාන්දුරන්ගේ අධිෂ්ඨානයෙන් රජතුමාට මේ ප්‍රේතයක් පෙනේවා. ඔවුන් ගැන මෛත්‍රී සිත් ඇතිවේවා කියල බුදුහාන්දුර අධිෂ්ඨානයක් කර. රජතුමාට පේනවා එක රොත්තට විලාපදිදී දුක්විදින ප්‍රේත පිරිස.
බුදුහාඳුරු කියනවා රජතුමනි බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දීලා අනේ මගේ ඥාති මේ පින් අරගෙන සුවපත්වේවා ඉදම් මේ ඥාති නං හෝතු සුකිතා හුන්තු ඥාතියෝ කියල දානටික පූජ කරන්න. සංඝයාට පැම් පූජ කරනකොට හිතන්න ඉදම් මේ ඥාති නං හෝතු සුකිතා හුන්තු ඥාතියෝ. මගේ ඥාති මේ පින් අනුමෝදන් වෙලා සා පිපාසාාවය සංසිදේවා පිපාසේ සංසිදේවා. ඊළඟට හිතන්න සිවුරු පිරිකර පූජා කනකොට මගේ සංසාරික ඥාතීන්ට වස්ත්‍ර පහළ වේවා කළ හිතන්නකි. රජතුමා දන්දවෙලා පැම් පූජා කරලා සිවුරු පිරිකර පූජා කරලා මියගේ ඥාතීන්ට පින් දෙනකොට. ඒ අයට වස්ත්‍ර පහළ වුණා පිපාසෙ සංසිද වුණ ආහාරපාන පහළ වුණ සූපත් වුණ. එදා බුදුහාන්දුරෝ දේශනා කරපු දේශනාව තමයි තිරෝ කුඩ්ඩ සූට්ට දේශනාව. ඔන්න ඔය දේශනාව සඳහන් වෙනවා කෙනෙක් මැරුණට පස්සේ. පින් අපේක්ෂාවෙන් සමහර ප්‍රේතයෝ මැරුණට දැන් කෙනෙක් මැරුණහම අපි ලංකාව හිතමු. දවස් හතාටක් ඔය මිනිිය සමහරු සතිය ගණන්තියාගෙනන්න ඇතින්නවා. දවස් 4-5 උපරිම දවස් 3-4 ගෙදර මළගෙදර තියාගන්නවානේ. ඔය වර්තමානය ඇති වෙච්ච වසංගත ප්‍රශ්න නැත්නම් සාමාන්‍ය දින ගණන් මිනිියක් තියාගන්න. ගෙදරගෙන හල්ලා ගේ තියාගෙන අඩලව මොනව කරත් දවස් කීපයකට පස්සේ ගිහිල්ල වල්ලනවා එක්ක පුච්චනවා. මිනිිය සොහනට අරගෙන ගිහිල්ලා වලදාලා ආපහු වෙනවා. මිනිිය ගිහිලා සොහොනි දැම්මට මැරිල ප්‍රේත ලෝක ඉපදුනොත් ප්‍රේතාපාය උපදින සමහර ඥාතීන් තමන්ගේ පැරණි ගෙවල්දරුවල් හොයාගෙන ඒ ප්‍රේතය ආපහු වෙනවා. මේ තිරෝකුඩ සූට්‍ර සඳහන් වෙනවා. එවැනි ප්‍රේතිව ඇවිල්ලා ගෙයි 4 කොන එක අර වත්තේ 4 කොන මොකදාල මේ මනුස්සෙක් නෙමේ මනුස්සයකුට නම් සාමාන්‍ය ඇවිල්ලා ගෙදර මේසේ පුටුව තමන්ගේ කාම්බරය ඇඳ ඇඳුන් ටික තියෙනවා නිකම් පේන්න සාමාන්‍ය ජීවත්වෙන ප්‍රේතයට දැන් එහෙම බෑ. දැන් එයාට කර්මාන් රෝපීව එක්කෝ ගෙට ඇලුම් කරාට සමහරුවන්න වගේ ඇතුළට එන්න අමාර කර්මය එක ගෙට හැරෙන තැන ඉඳම් ගේ දිහා බලාගෙන හුල්ලනවා. තුම්මං හන්දියේ ඉඳං එතන නතර වෙලාගේ දිහා බලාගෙන එක්ක වත්ත කෙරෝලක ගේ කොහ හරි මුල්ල කොයි වගේ තැනත් තමයි විමානයක් හැටියට මේ ප්‍රේතයට ලැබේ. එදකොට බුදුහාන්දුරු දේශනා කරනවා දැන් ටික දවසක් යනකොට අර දරුවන්ට මතකත්නෑ මෙහෙම කෙනෙක් ඉඳලා මැරුණ නේද කියලා මතකත්නෑ. ගෙදර පාටිදානවා කනවා බොනවා විනෝද වෙනවා කාලයක් යනකොට අනේ අපේ මියගේ ඥාතියට පින් දෙන්න ඕන කියල හිතෙන්නේවත් නෑ. ඒ අර ප්‍රේතයාගේ අකුසලේට ඒ දරුවන්ට මතක් කෙන්නේවත් නෑ කෙන පින්දේ. බුදුහාන්දුරු දේශනා කරනවා ඒ නිසා ඒ අය ගැන අනුකම්පාවෙන් ඔවුන්ට පින් දෙන ඔවුන් අසරණයි. පින්ගන්න පුළුවන් ඥාතීන් ඒ අය කෙනෙක් පින් දෙනකොට හිතන්නකෙන අනේ මේ අය මට මෙහෙම උදව් කර අපි හිතන්නේ අනේ ඉන්නකං අපිට මෙහෙම සැලකුවා මේ විදිහට උදව් කර අපිෝ ලොකු මහත් කර අපිට මේ වගේ උදව්පකාර කර ඒවත් සිහි කර කර පින් දෙන්න කියන. එදකොට ඒ පින්ගන්න ඥාතීන් පෙරලා ආශිර්වාද කන මතකතියාගන්න අමනුස්්‍යයෝ වෛර බැන්දොත් තමයි භයානක පලිගන්න හිතන්න. අමනුස්්‍යයෙක් ආශිර්වාද කරනවා කියන්නේ ඒක අනතුරක් නෙමේ. ඔහු හිතනවානේ අපේ දරුව සුවපත්තේවා. අපිටත් පින් දෙනවා. ඒ අයට යහපතක් වේවා කියලා ආශිර්වාද කරනු. දැ බලන මෛත්‍රී භාවනාව ආනිසංසනය මනුස්සානම් පියෝහෝති. මිනිස්සුන්ටත් ප්‍රියයි අමනුස්සානම් පියෝහෝති මෛත්‍රී වඩන කෙනා අමනුස්්‍යයන්ටත් ප්‍රියයි. එතකොට ඒ අමනුස්්‍යයන්ගෙන් කරදරයක් නෙමේ. බුදුහාන්දුර එතනදි ගාථාවෙන් අර උපමාවෙන් පෙන්වා මේක හරියට මේ වගේ. යතාවාරිවහා පූරා පරිපූරෙන්ති සාගරන්න. ඒෝ මේව ඉතෝ දින්නම් පේතානං උපතපති හරියට මේ ඉහල ඉඳම් ගලාගෙන යන ජලය පහල තියෙන අඩුතැන් හිස්තැම් පුරෝගෙන සාගරයට යන පරිපූරෙන්ති සාගර මහා සාගරයට යනව අඩුතැන් හිස්තැම් පුරෝගෙන. ඒ වගේ තමයි පින් කරගත්ත කෙනා. හොඳට පින්කං කරපු කෙනා තමන්ගේ මියගේ ඥාතීන් සිහිකල අනේ මේ අය සුවපත්තේවා සුවපත්තේවා කියලා පින් දෙනකොට ඒ අයගේ ජීවිත පිනෙම් පිරිලාර අඩු තැන් හිස් තැම් පුරෝගෙන යන වගේ පිනෙම් පිරිලා ඉතිරලා යන ඒ අයි සුවපත්වෙන. ඒ නිසා මියගේ ඥාතීන්ට පින් දෙනකොට
ඒ අය හරියට ඉහලින් ගලාගෙන යන ජල පහරවල් වලින් පහල තියෙන අඩු තැම් පුරෝගෙන යනවා වගේ ඒ අයගේ ජීවිතත් පිනෙම් පිරිලා ඉතිරිලා යනවා කියලා බුදු හාමුදුරුව පෙන්නු. දැ ඕක අර්ථවත් කරන්න තමයි ඔය පැන් වඩන එක කරන්න. හැබැයි මතකතියාගන්න බුදු හාමුදුරුවෝ පැන් වඩන්න මෙහම භාජනයක් කරගෙන මෙන්න මේකයි කරන්න ඕනේ ඕක දේශනාව තියෙන එකක් නෙමේ. අර උපමාවට අනුව ඒක කෙනෙකුට දැනෙන්න අර්ථවත් කරලා පෙන්නන්න ධර්මී අපේ ඉතිහාසය තුළ සාමාන්‍ය භාවිතා කළ මේ අපේ පුරුද්දෙන් ආපු එක. සාමාන්‍ය අපේ සංස්කෘතියත් එක්ක ආපු ක්‍රමයක් යව පැන් වඩන එක. මේ පැන්වඩන එකෙන් අර දේශනාව තියෙන එක හරියට අර්ථවත් වෙන්න. දේශනාව තියෙන ඉහළ ඉදං ගලාගෙන යන ජලයෙන් පහල තියෙන අඩු තැන් හිස්තැම් පුරෝගෙන මහා සාගරයට යනවා. ඒ වගේ තමයි මියගිය ඥාතීන් පින් අඩු අයට පින් කරලා පින් දෙනකොට ඒ අයගේ ජීවිතත් පිනෙම් පිරිලා ඉතිරීගෙන යනවා. දැන් අපි පැම් භාජනයකට අරගෙන පැන්වක් කරනකොට ඕක වැරදියට තේරුම් ගන්න නැත්නම්. දැන් අපි ගම අපි භාජනයකට වතුර පුරුණු. වතුර පුරෝල පිරිච්ච භාජනයක් තියෙනවා හිස්කෝප්පයක් තියෙනවා දැන් එතන. සාමාන්‍යෙන් අපි කියනවා එතකොට මේ පැම් පිරිච්ච භාජනය අර පිනෙම් පිරිච්ච කෙන පින් කරපු කෙනා. මිය පරලෝගේ පින් අඩු කෙන අර හිස් භාජනය වගේ. තවට අපි නිකම්ම මිය ගී කෙන හිස් භාජනයකට උපමා කරලා අපි ගෙනවා දැන් ඉදම් මේ ඥාතී නං හෝතු කියලා පැන් වඩන්න කියලා. දැන් එයා පැන්වක් කරන පැන්වක් කරනකොට අර භාජනය පිරිලා ඉතිරිලා යනකොට ඇති කියලා දැන් ඔන්න නවත්ත දවකට පැන්වටනෝ කියලා කෙරෙන්නේ. එතකොට දැන් ඔය උපමාවින් ගත් අර කරන දෙයින් ගත්තොත් වෙන්නේ ඒක ධර්මයට ගලපන්න ගියොත් වෙන පැටලිල්ලම කියන්නේ දැන් පැන්වඩලා ඉවර වෙනකොට පැම් පිරිච්ච භාජනය පැන් අඩු වෙලා. එතකොට කෙනෙකුට හිතෙන්න්න පුළුවන් ඉතින් අපි පින් දීපහම අපේ පින් අඩු වෙනවනේ. දැම් මේ පින් පිරිලා තිබ භාජනයේ වතුර අඩු වනාන කියලා. ඔය වගේ අර සමහර දේවල් අපි උපමාවලින් පෙන්නන්න ගිහාම වැරදි අර්ථකතන මිනිස්සුන්ට යන. නමුත් ධර්මය තියෙන්නේ පින් දෙනකොට පින් අඩුවෙනවන මේ තමන්ගේ පින වැඩි වෙනවා. පින් වැඩෙනවා. ඒකයි බුදු හාන්දුර පෙන්වේ දැන් ඉහල ඉදං ගලාගෙන යන ජල පහරවල් දියල්ලක් කියල හිතක් පහල තියන අඩු තැම් පිරීගෙන ගියා කියලා දියඇල්ලෙ වතුර නතර වෙනවද. වතුර අඩුවෙනවද. ඒක හැමවෙලේම ගලනවා. අන්න ඒ වගේ. ඒ නිසා පිංහතුනේ ඔබේ ජීවිතය තුළ ඔබ ජීවත් වෙලා ඉන්න කාලි දැම් මේ දේශනාව තුළ හොඳට ඔබට ගොඩා කරුණු පැහැදිලි වෙන්නට ඕන. මියගේ ඥාතීන්ට පින් ලැබෙන හැටි පින් දෙනාකාරය අපි දෙන පිනෙන්ගේ අයි සුවපත්වෙන්නේ කොහොමද. එතකොට බුදු හාන්දුර පෙන්නු අර වගේ පින් දෙනකොට ඒ ඥාතීන් සුවපත්වෙලා ඒ අයට ආශිර්වාද කරන හැබැයි අර පින්ගන්න පුළුවන් අය විතරයි. ඒ නිසා පිංහතුනේ ජීවත් වෙලා ඉන්න කාලෙ පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න. ඒ කරන පින් ඔබේ මියගේ ඥාතීන්ට අනුමෝදක් කරන ඊළඟ දේ තමයි පින් දෙනකොට හිතන්න. අපි බොහෝ වෙලාවට දකින දෙයක් තමයි පින් දෙනකොට අපි හිතන්නේ අනේ අපේ මැරික් චම්මා අපේ තාත්තා අපේ සහෝදරය අපේ ඥාතිය කියලා දෙතුන් දෙනෙක් මතක් කෙනවා. ඒ අය නංවසයෙන් අපි කීවට කමක් නෑ. ඒ අතර ඔබ හිතන්නේ ඒ අය ඇතුළු සංසාරගත පරම්පරාගත පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතිී මේ පින් අනුමෝදං වෙලා සුවපත්තේවා කියලා පින් දෙන්න ඒකයි වැදගත්. බැම් බලන්න බිම්බිසා රජ්ජුරුවන්ගෙන් පින්ගන්න කොච්චර කල්ප අනූ දෙහෙකට පෙර නෑයෝ. මේ ළඟ ආත්මික දෙහෙක ඒ ජීවිතයයි නෙමෙයි. ඒ නිසා අපි අපේ අම්ම තාත්ත ගැන සිහි කරල පින් දුන්නට පෙර සංසාරය අපේ අම්මල තාත්තල වෙච්ච කී දෙනෙ පින්ගන්න බලාගෙන ඇත්ත. ඒ නිසා සංසාරිකෝ පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඇද්ද. ඒ සියලු දෙනා අපි මේ පින් අනුමෝදන් වෙලා සුවපත්තේවා කියලා පින් දෙන ඒකයි පින් අනුමෝදන් කර නිවරදි ක්‍රමේ. තියනි සාධ දවසේ ඔබට ඉතාම වැදගත් කරුණු ප්‍රමාණයක් පින් අනුමෝදන් කිරීමේක ඔබට විතරක් නෙමේ. අපි දකින අපි මේ කාලයක් බණ කියනකොට ධර්ම දේශනා කරනකොට ලංකාපුරා ලෝකෙපුරා බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි මියගේ ඥාතී පින් ගන්නවද. කොහොමද පින් දෙන්න ඕන. ඒ අයට මේ පින් ලැබෙයිද. පින් ගන්න නැත්නම් මොකද වෙන්න පිනාහ කියන ඔය වගේ ප්‍රශ්න ගොඩාක් තියෙනවා. මං හිතනවා මේ දේශනාව තුළ ඔබට ඒ ප්‍රශ්න සියල්ල හොඳින් නිරාකරණය වෙන්නට ඇති. තින් ඒ නිසා අපි ආශිර්වාද කරන ඔබ හැම දෙනාටමත් මේ ජීවිතේ පුළුවන් තරම් පින් කරගන්න පිනට ආසවෙන්න.
බුදුහාදුර පෙන්වේ කවදාවත් පින පුංචි කියලා පිනට අවමං කරන්න එපා. පුංචි පුංචි පින එකතු කරන්න. භාජනයකට ජලයේ බින්දුව 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 වැටිලා භාජනයක් පිරෙනවා. ඒ වගේ ජීවිතයේ පින පිරිලා ඉතිරිලා යනකම් පුළුවන් තරම් පින් කරන්න. ඒ නිසා ඔබ මේ ජීවිතය අප්‍රමාණව පින් දහම් කුසල් දහම් දියුණු කරගෙන ඔබ හැම දෙනාටම ඒ පින සැප සහිතව සුකා පටිපදා සැප සහිත මාර්ගයක් තුළ නිවන කරායන්න මේ පින ඔබ හැම දෙනාට ආශිර්වාදයක් වේවා කියල අපි ආශිර්වාද කරන. ති විශේෂයෙන් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස්සයි සුරු වර්ධනය කරගෙන. සියලු දෙවියූතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින්දේ. දානයන් අතර අග්‍රම දානය තමයි සබ්බදානන් ධම්මදානන් ජිනාත. ඒ නිසා මේ ධර්මදානමය අග්‍රපින මියගේ ඥාතීන් සාධු කාරදිදි අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලෝ ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සසර දුකින් අතමිදේවා කියල සාදු කියල පින්දේ. ඒ වගේ සුජීවත්ව සිටින පවුලේ සියලු දෙමාපියන් ඥාතීන් ඒ හැම දෙනාටමත්. ධර්මශ්‍රවනයක ලක්වාසි ලොවාසි ඔබ හැම දෙනාටම. විශේෂෙන් කළම්ප ටෙලිවිෂන් මෙ සඳහම් විකාශය ඔස්සේ කළම් ටෙලිවිෂන් මාධ්‍ය නාලිකාවේ සියලු දෙනාමත් මේ ධර්මේ ශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාමත් ඔස්ට්‍රේලියාවේ සිටින අපේ ධර්ම දේශනා ශ්‍රවණය කරන ලෝවාසී විශේසින් ලෝකෙ පුරා විශාල පිරිසක් අපිත් එක්ක අන්තර්ජාලය ඔස්සේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ ධර්ම දේශනාව ඔස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා නිතර බණහනවා දහම් පිපාසෙන් ධර්මය හොයන කල්්‍යයානමිට බොහෝ පිරිසක් අපි වටා ඉන්නවා ඒ හැම දෙනාමත් ඔබේ පවුලල සියලු දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සූපත්තේවා. ඔබ හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම දේශනාවත් ධර්මදානමය පිනත් ආශිර්වාදයක් වේවා වේවා කියලා ආශිර්වාද කරනවා. උමවන්දනා කරගන්න අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්තියේ සග සම්පත්ති මේ වෙච්ච අතෝ නිබ්භාන සම්පත්ති මිනාතේ සමිච්චතු හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා හැම දෙනාටම තෙරුවස් සරණයි. මේ උතුම් සධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ සදහස් සොපිනතුනි සියලු දෙනාටම උතුම් සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරව මේ උතුම් පින් බල මහිමයෙන් ඔබ සියලු දෙනාට මේ සසර දුකින් මිදෙන්නට මේ උතුම් සධර්ම දේශනාව හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරා වූ අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ වන අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කෙහෙන්පුර ශීල සුවාරණ ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ ගෞරවනීය නිර්මාතෘවර පරම පූජනීය විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත අප පින්වත් පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ අද මේ උතුම් සධර්ම දේශනාව ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම සිදු කරේ. අපි සියලු දෙනාම සාදුකාරයක් ලබා දීලා ප්‍රාර්ථනා කරමු උන්වහන්සේට මේ සසුන් කෙත අස්වතන්නට මේ සම්බුද්ධ ශාසනය බබලවන්නට මේ ලෙසම උන්වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. අපි සියලු දෙනාම සාදුකාර ලබා දීලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ උතුම් සධර්ම දේශනාව අදට නිමා කරමින් අවසරයි ඔබගේ නිවහනින් සමුගෙන යන්නට තවත් මෙවැනිම අර්ථවත් උතුම් සධර්ම දේශනාවක් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තුව ඔබට දෙමින් අදට සමුගන්නම්. සියලු දෙනාටම උතුම් සම්මා සම්බුදු සරණයි.